at 12. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය Live at 12 සමගින්. අද Live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම බලමු සිරස්තල. අවුරුදු දිනේ රියානතුරු 121ක්. පුද්ගලයින් 14 දෙනෙකු මරුට 74කට තුවාල. ඊයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 758ක් අත්අඩංගුවට. ගම්බිම්බලා ගිය ජනතාවට යළි කොළඹ පැමිණීම සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා. රාමසාන උපවාස සමය වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්. ඉන්දියාව කොවිඩ් ව්‍යාප්තිය අතින් අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. අලුත් අවුරුදු දිනේදී රිය අනතුරු 121ක් සිදු ඇති අතර බීමත් රියදුරන් 758 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ අනතුරු වලින් 12ක්ම සිදු ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී. රියානතුරු වැඩියෙන්ම සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හඳුන්වන අතර එම මාසයේ 13, 14 සහ 15 යන දිනයන්හි මෙම අනතුරු බහුල වශයෙන් සිදුවන බවයි පොලිසිය පවසන්නේ. ඊයේ දිනය තුලදී පමණක් රියානතුරු 121ක් සිදුව තිබෙනවා. එම අනතුරු වලින් 12ක්ම සිදුව තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ මෙම අනතුරුත් සමග රථවාහන දහවනයට බාධා එල්ලව තිබුණා. මෙම අනතුරු සමග දැඩි වාහන තදබදයක්ද දක්නට ලැබුණා. අනතුරු වලින් රථවාහන 20කට පමණ අලාභානි සිදු ඇති අතර එක් රියදුරෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා අධිවේගී මාර්ග ආරක්ෂක කොට්ටාශ පොලිස් නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි. අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී වාහන අතර යම් පරතරයක් තබාගෙන ගමන් කිරීමට පිටුපසින් යන රියදුරා වග බලා ගත යුතුයි. එසේ නොවුනොත් රියානතුරු බහුල වෙන්නට පුළුවන්. ඒ නිසා අද දිනේදී ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවා නම් පැත්තකින් අනිවාර්යෙන්ම වේග සීමාවලට ගරු කරමින් කටයුතු කරන්න. ඒ වගේම වැසි සහිත කාලගුණ තත්වයක් ඇති වුවොත් අධිවේගී මාර්ගයේ තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ මත ඔබගේ වේගයේ සීමාව සඳහන් වේවි. එසේ නොමැති වුවොත් ඔබට පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කරන්න පුළුවන්. නමුත් මාර්ගයේ කාලගුණික තත්වය අනුව වේගය ඊට වඩා අඩු වෙන්නට පුළුවන්. ඔබ ඔබගේ වාහනය පාලනය කරගත යුතුයි. අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ටාශයේ නිලධාරීන් අද අමතරව යොදවා මේ ගැන පරීක්ෂා කරනවා. ඔබ අධික වේගයෙන් ගියොත් අනිවාර්යෙන්ම ඔබට පිටවන ස්ථානයේදී අධිකරණයට පැමිණීමට දැනුම් දීමක් කරයි. ඒ වගේම ඔබේ රිය බලපත්‍රය පොලිස් භාරයට ගැනීමට කටයුතු කරනු ලබනවා. ඊයේ දිනේ තුලදී සිදු වූ රියානතුරු 121කින් අනතුරු 109ක් සෙසු මාර්ගවල සිදුව ඇති අතර පුද්ගලයන් 14 දෙනෙකු ඉන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයන් 74 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ යතුරු පැදිවලින් වන අතර එම සංඛ්‍යාව 53ක්. මේ අතර පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදි කරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව තාප්පයක ගැටි මේ අනතුරු සිදුව ඇති බවයි පිළියන්දල පොලිසිය කියා සිටියේ. එමෙන්ම ගාල්ල බද්දේගම මාර්ගයේ හිරිබුරේ ප්‍රදේශයේදී මෝටර රථයක යතුරු පැදියක් ගැටී සිදු වූ අනතුරකින් අඹුසැමි යුවලක් රෝහල්ගත කර තිබෙනවා. ඉන් එක් අයෙකුට බරපතල බවයි බද්දේගම පොලිසිය කියා සිටියේ. මේ කාලය තුල බීමත් රියදුරන්ද 758 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මාර්ග අනතුරු වළක්වා ගැනීමට ඔබගේ සහාය පූර්ණ වශයෙන් බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක අද කතා කර ඉන්න අපිත් එක්ක එකට ඇවිදින කනබොන යම් කෙනෙක් තව පැය කිහිපයක් ඇතුළත මරණයට පත් වුවොත්, ඔහුගේ දේහය ගෙදරට ගෙන එන්න සිදු වුවොත්, ඔහු තුවාලකරුවෙක් බවට පත් වුවොත් කොතරම් අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වය තේරුම්ගෙන ක්‍රියා කරන්න. කිසිම අවස්ථාවක අධික වේගයෙන් බීමත්ව
අපරීක්ෂාකාරී ලෙස රිය පදවන්නට එපා. ඊයේ දිනේදී පමණක් බීමත් රියදුරන් 758 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නිසා රිය අනතුරු වළක්වා ගැනීමට උපරිම සහාය ලබා දෙමින් කටයුතු කරන්න. මේ අතර අදත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණා. මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 95,737 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ තවත් ආසාදිතයින් 117 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එමෙන්ම මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 604ක්. ඊයේ මිය කිය බවට තහවුරු කළ ආසාදිත මරණ දෙකම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින්. ඒ හිරිවඩුනේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු සහ කරවැඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙක්. මේ වන විට මියගොස් ඇති ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 61 75 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් වන අතර එම ප්‍රතිශතය 42%ක්. අවුරුදු 76 90 අතර වයස් කාණ්ඩයේ වාර්තා වූ ආසාදිත මරණ ප්‍රතිශතය 29%ක් වන අතර අවුරුදු 46 60 අතර වයස් කාණ්ඩයේ ආසාදිත මරණ ප්‍රතිශතය 19%ක්. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් 117 දෙනාගෙන් 18 දෙනෙකු විදේශ රටවල සිට දිවයිනට පැමිණි පුද්ගලයින්. සෙසු ආසාදිතයින් 99 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් ඊයේ වාර්තා වී ඇත්තේ යාපනයේ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 26ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 21 දෙනෙක් පමණයි. නුවරඑළියෙන් ආසාදිතයින් 19 දෙනෙකු ඊයේ වාර්තා වී තිබූ අතර සෙසු ආසාදිතයින් 33 දෙනා දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික් ආශ්‍රිතව වාර්තා වනවා. නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ඊයේ දිනේ තුල සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 3158ක්. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් 95737 දෙනාගෙන් 92151 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2982ක්. මේ අතර රාමසාන් උපවාස සමයේදී කටයුතු කළ යුතු ආකාරය සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර ඇති එම සෞඛ්‍ය උපදේශන මාලාවට අනුව ඉස්ලාම් දේවස්ථානවල පැවැත්වෙන යාඥා මෙහෙයන් සඳහා සහභාගී විය හැක්කේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට පමණයි. ඊට අමතරව දේවස්ථාන තුළ මීටරයක පරතරය තබා ගැනීම අනිවාර්ය වන අතර එක් අවස්ථාවකදී දේවස්ථානයේ වෙත යාම සඳහා අවසර ඇත්තේ බැතිමතුන් 100 දෙනෙකුට පමණයි. දේවස්ථානයට ඇතුළු වීමේදී උෂ්ණත්වය මැනීම අනිවාර්ය වන අතර අත්සේදීම සහ අවශ්‍ය පහසුකම් සැලසිය යුතු වෙනවා. ඊට අමතරව දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමද අනිවාර්ය බවයි අදාළ මාර්ගෝපදේශවල සඳහන් වන්නේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ උණ, කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන වැනි COVID-19 රෝග ලක්ෂණ ඇතනම් යාඥා මෙහෙයන් සඳහා සහභාගී නොවිය යුතු බවයි. අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුතු අද සිට යලි ආරම්භ වන බව සමෘද්ධි සහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අප්‍රේල් මාස 12 වෙනිදා 13 වෙනිදා දිනයන් වලදී රුපියල් 5000 දීමනාව සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභී ඇතුළු කාණ්ඩ 7කට ලබා දීම සිදු කරා. ඒ අනුව 13 වෙනිදා සවස් වරුව වෙද්දී ලක්ෂ 18ක පවුල් ඒකක සංඛ්‍යාවකට අපි මිලියන 9000ක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒකම අද දිනේදී 15 වෙනිදා සිට නැවත මේ රුපියල් 5000 දීමනාව හිමිකම් තියන ලබා ගන්න බැරි වෙච්ච අයට ලබා දීම ආරම්භ කරලා තියෙනවා. අද දිනේ හෙට දිනේත් ලබා ගන්න පුළුවන්. හැබැයි මේක ලබා ගැනීමට අවසාන දිනයක් නැහැ. සමහර අය ගම්බිම් බලා ගිහිල්ලා තියෙනවා, ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස් වලට ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා වුන් ආවට පස්සේ උන්ට පුළුවන් සමෘද්ධි බැංකුවට සහ සමෘද්ධි නිලධාරීන්ව මුණ ගැහිලා ඔවුන්ගේ රුපියල් 5000 දීමනාව හිමිකම අනුව ලබා ගන්න. අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලාගිය ජනතාවට යලි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අනිද්දා සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ බස් රථ 4000ක්ද ගම්බිම් බලාගිය ජනතාව වෙනුවෙන් එක් කර ඇති බවයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී WMASB වීරසූරිය මහතා පැවසුවේ ජනතාවගේ පහසුව වෙනුවෙන් අධිවේගී මාර්ග සඳහාද ලංගම බස් රථ 100ක් යොදවා ඇති බවයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගම්බිම් බලා ගිය මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා බස් රථ ගමන් සේවා අද උදෑසන සිට ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන් මට දැනගන්න ලැබුණා නුවර ප්‍රදේශයේ සිට විශාල මගී ජනතාවක් කොළඹ සඳහා අවශ්‍යතාවය මගී ප්‍රවාහන ඉල්ලලා තියෙනවා. ඔවුන් සඳහා අවශ්‍ය අතිරේක බස් රථ පවා යෙදීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විදිහට අපි සැලසුම් කරා. අද දිනේ සිට ලබන 20 වෙනි දිනේ දක්වා සියලුම රියදුරු කොන්දොස්තර මහත්තුන්ගේ නිමාඩු අවලංගු කර අවශ්‍ය සේවාව සැපයීම සඳහා බස් රථ යෙදීමට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. මගී ජනතාවට විශේෂ මතක් කිරීමක් කරනවා. මේ කාලේ කොවිඩ් ප්‍රසංගතයේ තාමත් අපගෙන් තුරන් වෙලා නැහැ. ඔබේ ආරක්ෂාව පිළිබඳ විශේෂ සැලකිලිමත් වෙන්න මොගාල්ල මාතර සහ බෙලියත් වැනි ප්‍රදේශවල සිට කොළඹට එන මගීන් සඳහා අධිවේගී මාර්ගයේ බස් රථ යෙදීම මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. අද උදෑසන පැවති මගේ ඉල්ලුමට අනුව අධිවේගී මාර්ගයේ බස් රථ කොළඹ බලා ගමන් ආරම්භ කරා. අතිරේක බස් රථ අවශ්‍යතාවය නැත්නම් එය යෙදීමට අපි අදාළ ප්‍රාදේශීය කළමනාකරුවන් දැනුවත් කරලා තියෙනවා. කෙසේ වෙතත් අද අලුයම් කාලයේ දිවයිනේ ප්‍රධාන මාර්ග රැසක ලංගම සහ පෞද්ගලික බස් රථ දහවනේ අඩුවක් දක්නට ලැබුණා. අනුරාධපුර ප්‍රදේශයේ මගේ ජනතාව අපහසුතාවට පත් වුණේ පුත්තලම හරහා කොළඹට පැමිණෙන බස් රථවල අඩුවක් දක්නට ලැබීම හේතුවෙන්. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේද විශාල ජනතාවක් එක්ව සිටියා. ගම්බිම් බලා ගිය ජනතාවට යලි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අනිද්දා සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී VS පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළා. අපි කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා 7 සහ 18 දෙදින දුර රාත්‍රී 7:30ට කොළඹ කොටුවෙන් පිටත් වෙලා පහවදා පෙරවරු 5:54ට බදුල්ලට ළඟා වීමට දුම්රිය දෙකක් 17 දින ධාවනය කිරීම සැලසුම් කරලා තියෙනවා. ඒ එක්කම බදුල්ලේ අපි 17 සහ 18 දෙදින රාත්‍රී 8ට බදුල්ලෙන් පිටත් වෙලා පෙරවරු 5:54ට කොළඹට ළඟා වීමට දුම්රිය දෙකක් සැලසුම් කරලා තියෙනවා. යාපනයේ සිට කොළඹ කොටුව දක්වා 18 වෙනි දින යාපනයෙන් රාත්‍රී 8:50ට පිටත් වෙලා කොළඹ කොටුවට පෙරවරු 4:28ට ළඟා වීමට ගල්කිස්ස දක්වා එම දුම්රිය දාවනවා පෙරවරු 5ට ගල්කිස්සට ළඟා වෙනවා. ඒකම මරදානේ සිට බෙලියත්ත දක්වා අපි 18 වෙනිදා හවස විශේෂ දුම්රියක් පිළියෙල කරලා තියෙනවා. හවස 6:50 පැයට මරදානෙන් පිටත් වෙලා බෙලියත්තට රාත්‍රී 10:25ට ළඟා වීමට පහවදා 19 වෙනි දින බෙලියත්තෙන් පෙරවරු 5:15ට මේ විශේෂ දුම්රිය පිටත් වෙලා මරදානට පෙරවරු 55ට ළඟා වීමට අපි අවශ්‍ය විධාන පිළියෙල කරලා තියෙනවා. හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ පැළ සිටුවීම හෙට පෙරවරුවේ යෙදෙන සුබ නැකතින් සිදු කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලීමක් කරනවා. අමාත්‍යවරයා පවසන්නේ දිවයින පුරා පැළ ලක්ෂ 30ක් සිටුවීමේ ඉලක්කයක් සපුරා ගැනීමට සියලු දෙනාට එක්වන ලෙසටයි. හෙට දිනය එනම් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ සිටුවන දිනය උදෑසන 6:40ට නැගෙනහිර දිසා බලා පැළ රෝපණය කිරීමට සියලුම දෙනාට ජ්‍යොතිෂ්‍යවේදිනුත් දැනුම් දී තිබෙන පරිදි කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා රට පුරා පවුල් ලක්ෂ 53ක් තිබෙනවා. ලක්ෂ 30කවත් මේ පැළ සිටුවන වැඩ පිළිවෙලට දායක වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ පරිසර පද්ධතිය වැඩි දියුණු කර ගැනීමටත් ඒ වගේම ආදායමක් ලබා ගැනීමටත් මේක මහඟු අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ වගේම ජ්‍යොතිෂ්‍යවේදීන් කියන ආකාරයට මේ පැළ සිටුවීම තුළ පවුලට වාසනාව ගේන මේ නැකත ඉතාමත් වැදගත් බව සඳහන් වෙනවා. ඒ නිසා අපි සියලුම දෙනා මේ කටයුත්තට දායක වෙලා රට වෙනුවෙනුත් ඔබේ පවුල වෙනුවෙනුත් කටයුතු කරන්න. දුර්ලභ නැකතක් වන මේ නැකත් කාලය ප්‍රයෝජනට ගන්න අපේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි සමාකාලයක් අවස්ථාවක් දීලා තියෙනවා. පොදු සමාකාලයක්. දැන් ත්‍රිවිධ හමුදාවෙන් පැනලා ගියාම අපි දෙනවා මාසික කාල සීමාවක් ගිහලා බාර වෙන්න කියලා. ඒතකොට කිසිදු ප්‍රශ්නකින් තොරව අපි ආයෙ බාර ගන්නවා. එතකොට එතන වෙනත් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදුවන්නේ නැහැ. හැබැයි નિયમિત මාසෙන් පස්සේ අදාළ ක්‍රියාවලියන් සිදුවීමට පියවර ගන්නවා. ඉතින් ඒ නිසා අපි අපේ පක්ෂයේ විනය පවත්වාගෙන යාම සඳහා පොදු සමාකාලයක් නිවේදනය කරලා තිබෙනවා. ඒ සඳහා ඒ අයට අවස්ථාවක් උදා කරලා තිබෙනවා. තමන්ගේ පක්ෂයේ තුල ඇති වූ අර්බුදය
නිසියාකාරව තේරුම් ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ට නැවත තමන් බලාපොරොත්තු වන තමන්ගේ ඉලක්ක වලට ළඟා වෙන්න. ඒකට ඒ අනුව අපි ක්‍රියා කරගෙන යනවා. ඒ නිසා මම හිතනවා තමන් අනුන්ගේ දේශපාලන පක්ෂවල විනය අපි බලන්න යන්නේ නැහැ. ඉවරේ ධූරයක් ඔබතුමාලට පාර්ලිමේන්තුවේදී ලැබිලා තියෙනවා. තවමත් ඔබතුමාලට මේ മന്ത്രി ධූරය පත් කර ගැනීමට වූ කිසියම් කෙනෙක් ඔබතුමාලගේ පක්ෂයේ නියෝජිතය හැටියට පාර්ලිමේන්තුවට බැරිලා තියෙනවා. මේ තත්ත්වය මේ වෙන්නේ පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය ඒකමතික තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ අසුන නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයායි කියලා. ඒකේ කිසිම වාද විවාදයක් නැහැ. වෙනත් දේශපාලන මතධාරණ අය වුණත් මේ වෙලාවේ කල්පනා කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ධූරය දරලා පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා. ඒකට වෙනත් කවුරුවත් නෙමෙයි එතුමා මං හිතනවා තව මාසයක එකමාරක් දෙකක් යනකොට එතුමා නියෝජනය කරයි පාර්ලිමේන්තුව. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නෙළන ලද කහ අස්වනු අම්පාර නාමල්ලොය ගොවිජනපදයේ ගොවීන් විසින් සමාගම් කිහිපයකට ණයට ලබා දී තිබෙනවා. නමුත් අදාළ සමාගම් වලින් එම කහ සඳහා මෙතෙක් මුදල් ලබා නොදීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත් ඇති බවයි එම ගොවීන් පවසන්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ ජනපද 12කින් යුත් නාමල් ඔය ගොවි ජනපදයේ කුඹුරු වගාවට අමතරව අක්කර 500ක පමණ භූමි ප්‍රමාණයක ගොවින් විසින් කහ වගාව සිදු කරනු ලබනවා. මෙවර සිය කහ වගාව රජය මැදිහත් වී මිලදී නොගත් බැවින් අදාළ ගොවීන් සිය කහ අස්වනු සමාගම් කිහිපයකට ණයට ලබා දීමට තීරණය කර තිබුණේ සිය අස්වැන්න මිලදී ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන්. මේ පාර උනේ කහ ගැලෙව්වා. සති දෙකක් විතර ගෙදර තිබුණා. ලොරියක් එනවා කිව්වා කහ ගන්න කහ ටික ගිහිල්ලා දුන්නා. 6 වෙනිදා සල්ලි දෙනවා කිව්වා. 6 වෙනිදා සල්ලි නැහැ. පොඩි උන්ට අඳින්න ගන්නවත් නැහැ. අවුරුද්දක් කන්නවත් නැහැ. දුක් මාන්දිලා කහයිට වලලා ඉන්න අපුඩ බලාගෙන. පොරේ පිටට මරේ කියලා රජයෙන් කියන 400 ගන්නවලු ඇමතිවරුන් අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ අපි බිල් අතේ තියාගෙන ඉන්නවා. බිල දිහා බල බල හැමදාම. මට ඉතින් මුදල් ගන්න තියෙනවා 3,14,500. 1,77,000ක් කහවට සල්ලි ගන්න තියෙනවා. ඒ සල්ලි තවම කිසිම ආයතනයකින් ලබා දෙන්නේ නැහැ. ඒ සමාගමවත් අද මෙතන ඇවිල්ලා මේ සල්ලි ටික මේ දවසේ දෙන්නම් කියලාවත් අදිරිපත් වෙන්නේ නැහැ. පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විශේෂ අමාත්‍යවරයා කහ මිලදී ගැනීමේ ගැටලුවක් නොමැති බව පැවසීම මුසාවක් බවයි එම ගොවීන් චෝදනා කළේ. රජය අකණ්ඩව රුපියල් 400 ගානේ කහ මිලදී ගන්නවා කියලා කිව්වා. එතකොට මම අහන එක ප්‍රශ්නයක් තමයි රජය රුපියල් 400ට අම්පාරේ නාමල්ලුවේ හරි කොහේ හරි ගත්තේ කොහෙද? ඒ කහ ගබඩා කරලා තියෙන්නේ කොහෙද? ඒතර අද බිල විතරයි අවුරුද්දට අතේ තියෙන්නේ. කෙසේ නමුත් එළඹ ඇති අලුත් අවුරුදු සමයේ සිය අස්වැන්නට මුදල් නොලැබීම හේතුවෙන් කහ ගොවීන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි. වෙනත් ඔය ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ඔය ටික ටික අරන් ගියා මිසක් රජයෙන් නම් අපෙන් තාම ගෙනියන්න ආවේ නැහැ. ඉතින් ගෙනියනවනේ මේ විදිහට මේව නරක වෙන්නේ නැහැ. මහන්සි වෙනවා, දුක් විඳිනවා. ගලවපුවා දී ගන්න බැරි නිසා ගලවන්න නැතුව නවත්තගෙන ඉන්නවා. ඒක කුණු වෙනවා, පැල වෙනවා. ඔය එක එක තරව්කාරයෝ අරගෙන එනවා තුට්ටු දෙකට ගෙනියන්න. පහුගිය දවස්වල එහෙමවත් ආවේ නැහැ. ඉතින් රජය මේකට මැදිහත් වෙනවා නම් මේ ගොවියට සාධාරණයක් ඉෂ්ට වෙනවා. ස්වර්ණ කුමරා ස්වර්ණ කුමරිය 2021 තරගය ඊයේ මීගමුවේදී පැවැත්වුණා. එහිදී ස්වර්ණ කුමරා ලෙස චේතිය වීරකෝන්ද චතුෂී ජයශානී ස්වර්ණ කුමරිය ලෙසද අභිෂේක ලැබුවා. ස්වර්ණ කුමරිය සහ ස්වර්ණ කුමරා 2021 අවසන් තරගය වෙනුවෙන් කුමර කුමරියන් 30 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා. අවසන් තරගය සුවිශේෂී අංගවලින්ද තරගයේ විනිශ්චය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ රංගවේදිනී සංගීතා වීරරත්න, හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් හා ජ්‍යෙෂ්ඨ ඇඳුම් නිර්මාණ ශිල්පී මයිකල් විජේසූරිය එක්ව සිටියා. ආකර්ශනීය කොණ්ඩේ හිමි ස්වර්ණ කුමරා ලෙස තේරීපත් වුණේ අංක 12න් තරඟ වැදුණු සමිදු නවංජනයි. අංක 15න් තරඟ වැදුණු චේතිය වීරකෝන් කඩවසම්ම තරුණයා ලෙස තේරීපත් වුණා. සුන්දරම සිනහව හිමි යුවතිය වූයේ අංක 1න් තරඟ වැදුණු මහේෂී තක්ෂිලායි. පිරිපුන් වරලස හිමි යුවතිය ලෙස අංක 8න් තරඟ වැදුණු දිල්මිනී ඩයනිකංගා තේරීපත් වුණා. මගේ ළඟ තියෙන්නේ අද රාත්‍රියේ අවසන් සිදිනා කවුරුන්ද කියා දැනගන්නට තිබෙන ඒ ස්වර්ණ කුමරියන්ගේ ප්‍රතිඵල ලේඛනයයි. යුනිවර්ස් ශ්‍රී ලංකා ආයතනය වෙනුවෙන් මයින් ෂා
ශ්‍රී ලංකා සහකාර අධ්‍යක්ෂක කමල් දේශප්‍රිය මහතාට ආරාධනා කරන වේදිකාවට ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනමන්නට. ඒ වගේම ස්වර්ණ මහල් ජුවල්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ප්‍රනාන්දු මහතාටත් ආරාධනා කරන වේදිකාවට. ඒ වගේම සහකාර සන්නාම කර්මනාකාරණී සිග ශ්‍රී ලංකා ආයතනයේ ඕෂධි ගුණසේකර මහත්මියටත් ආරාධනා කරන වේදිකාවට බොහොම ආදරෙන්. අලුත් වූ අපේ ස්වර්ණවාහිනී මාධ්‍යචාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙටිආරච්චි මහත්මයාට ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා එන්න වේදිකාව මතට. 2021 ස්වර්ණ කුමරා 3 වෙනි ස්ථානයේ හිමි කරගත්තේ අංක 14න් තරඟ වැදුණු අවන්ත දිසානායකයි. දෙවන ස්ථානයේ අංක 11න් තරඟ වැදුණු රොවින්ද අකලංක හිමි කරගත්තා. ස්වර්ණ කුමරිය 3 වන ස්ථානයේ අංක 12න් තරඟ වැදුණු නවෝදයා රත්නායක හිමි කරගත් අතර ස්වර්ණ කුමරිය දෙවන ස්ථානයේ හිමි වුණේ අංක 1න් තරඟ වැදුණු මහේෂී තක්ෂිලාටයි. දෙදහස් 21 ස්වර්ණ කුමරා ලෙසින් අභිසෙස් ලැබුවේ අංක 15න් තරඟ වැදුණු චේතිය වීරකෝන්. Glow and handsome ස්වර්ණ කුමරා අංක 15. අංක 13න් තරඟ වැදුණු චතුෂි ජයශානි 2021 ස්වර්ණ කුමරිය ලෙසින් අභිසෙස් ලැබුවා. අංක 13. උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ සියලු දෙනා එක්ව නැකතට චාරිත්‍ර ඉටු කරන අතර තවත් පිරිසක් උද්ඝෝෂණ භූමියක සිට එම චාරිත්‍ර ඉටු කළා. දින 90ක පමණ කාලයක් සත්‍යාග්‍රහයක නිරත වන වල්සපුගල ගොවීන් සහ මහියංගනය ගොවීන් මෙසේ චාරිත්‍ර ඉටු කරනු ලැබුවේ තමන් සත්‍යාග්‍රහයේ නිරත වන ස්ථානයේ සිටයි. හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වලව වම් ඉවුර ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නියෝජිතයින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 89ක්. එම ගොවීන් ඊයට යෙදුණු අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නට යෙදුනේ ඔවුන් සත්‍යග්‍රහයේ නිරත භූමියේ සිටයි. ඒ අනුව එම ගොවීන් ලිපගිනි මොලවා කිරිබත් වෙනුවට ලුණු කැඳ සාදා පානය කළා. එය දැනගත් ජාතික භික්ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේ පිරිසක් එම ස්ථානයට වැඩම කළේ සත්‍යග්‍රහයේ නිරත ගොවීන්ට කැවිලි පෙවිලි දරගෙනයි. මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ රටේ බහුතරයක් ජනතාව ඉන්න ඕන තමන්ගේ ගෙදර තමන්ගේ අඹදරුවන් සමග නැකතට ලිපගෙනි දල්වලා කිරිබත් කෑල්ලක් හදාගෙන කාලා ගෙදර සතුටින් ඉන්න ඕන දවසක්. හැබැයි වල්සපුගල මේ බිමේ අපට බතසරි කරන අපට එළවලු ටික හරි ගසලා දෙන මේ ඇත්ත ගොවියා ඉන්නේ මහපාරේ. නුණු කැඳ හදාගෙන බීලා මෙතන මේ උපවාස කරන්නේ. අපි සුළු වෙලාවක් ඇතුළත කතා කරගෙන අපට අපේ දායකයෝ ගෙනත් දීපු කැවිලි පෙවිලි ටිකක් අරගෙන මේ මිනිස්සුયો බලන්න අපි මේ ඔක්කොම වැඩ තියෙද්දී ආවේ. මේ අතර වල්සපුගල ගොවීන්ට සහාය පළ කිරීම මෙන්ම මහියංගනේ අවට ගම්මානවල සිදුවන අලිමිනිස් ගැටුම් උග්‍රවීම වැළැක්වීමට බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීම මුල් කරගනිමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහියංගනයේ ගොවි එකමුතුව ආරම්භ කළ උපවාසයට ඊයට දින 29ක් ගත වුණා. අවුරුදු දිනේත් උපවාසයේ නිරත එම ගොවීන්ගේ සුවදුක් සොයා බැලීමට ඔලගන්වල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ආන්දාඋල්පත ධම්මජෝති හිමියන් වැඩම කළා. උන්වහන්සේ එහිදී උපවාසයේ නිරත ගොවීන්ට අවුරුදු සංග්‍රහයක්ද සිදු කළා. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් 8 SMS සේවාව තිරේදී ස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.